පහනකින් පස්සට පොඩ්ඩක් වෙලා යනවනේ දින අඟුරු බහිට පොඩ්ඩක් වෙලා යනවා. साधु 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 इतिपिसो भगवान् अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुखतो लोकविदो अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुष्याणां बुद्धो भगवान् इतिपिसो भगवान् अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुष्याणां बुद्धो भगवान् इतिपिसो भगवान् अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुखतो लोकविदो अनुत्तरो पुरुष धम्म सारथि सत्ता
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුඛතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති साधु 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 गौरवनीय आचार्य चंदिम सान्द्रन हंस मल्लिका महात्मीय एवगेम तंसिल महात्मा अखिल पुतनुवन एवगेम ඊට සහභාගී වන අපේ සමන් දන්තනාරායන මහත්මයා මනෝරි මහත්මිය ඒ වගේම පැතුම් පුතා සඳලිදුව මේ පිරිස කාය සාක්ෂි වශයෙන් අද ඓතිහාසික වූ වැදගත් වූ පෞරාණික චාරිත්‍රයක් ඉටු කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව කියලා අපි හිතනවා. අපි कोई මොහොතකවත් අපේ පැරණි සිරිත් විරිත් අමතක කරන්නට හොඳ නැහැ. ඒවා අපි පරපුරෙන් පරපුරට දායාද කරන්නට ඕන වැදගත් චාරිත්‍ර. බොහෝ සෙයින් අද මේ වැදගත් කියන චාරිත්‍ර ධර්ම සමාජයෙන් ගිලිහිලා යනවා. ඒවා පිළිබඳව එච්චර වටිනාකමක් එහි තියෙන වටිනාකම පිළිබඳව අවබෝධයක් නැතිකමත් සමාජයේ විවිධාකාර කෝණයන් ඔස්සේ මිනිසයන්ගේ සිත් සතන් දුව යන නිසා ඒවා පිළිබඳව ඊතරම් සැලකීමක් නැති බවක් තමයි අපට පේන්නේ. නමුත් අපි සිරිත් විරිත් වල වටිනාකම දන්න භික්ෂුන් වහන්සේලා හැටියට තවමත් අපේ ජීවිත කාලය තුල ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙන මේ පිරිසගෙන් මම චාරිත්‍රානුකූලව විමසනවා වාචික සුද්ධිය වශයෙන්. මොකද මේ කාරණේ පිළිබඳව අපි කවුරුත් දැන කියාගෙනනේ මෙතන tempat තුනේ වාඩි වුණේ. නමුත් අර වාචික සුද්ධිය කියන ඒ සිරිත සාසනික චාරිත්‍රය ඒක අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය කරනවා. ඒ නිසා මේ පිරිස අතරින් කවුරු හෝ නැගිටලා කියන්න අද මේ රැස්ුනේ මොන පරමාර්ථයක් මොන හේතුවක් මුල් කරගෙනද කියන බව.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් එළඹෙන වස් 4 මාසය තුල මෙම ස්ථානයේ වැඩ සිටිනා ලෙස ඒ කාලය තුල සිව්පස්යෙන් උපස්ථාන කරන බවට අපි පොරොන්දු වෙමු. ඒ වගේම අත්යෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන ලෙස ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. අපි වික්ෂුන් වහන්සේලා තූස්මින් භාවයෙන් ඒ කරන ලද ආරාධනාව බාරගත් බව ඔයත්න්ට දැනෙන්නට ඇති. වැසි සලු පූජා කිරීමෙන් ඒ බලාපොරොත්තු වෙන වික්ෂුන් වහන්සේලාට වස්වසා වැඩ සිටින්නට ආරාධනා කිරීමයි. ඉතින් වැසි සලු හැටියට අපට ඇත්ත වශයෙන් පූජා කරන්න පුළුවන් අවම වශයෙන් නාන කඩයකට ප්‍රමාණවත් රෙදි පූජා කරන්න පුළුවන්. අන්දමයකට ප්‍රමාණවත් ඒ රෙදි පූජා කරන්න පුළුවන්. චීවරයකට ප්‍රමාණවත් රෙදි පූජා කරන්නට පුළුවන්. හෝ ඒවා නිර්මාණය කරගෙන පූජා කරන්නට පුළුවන්කම් තියෙනවා. ඉතින් ඒ අනුව වැසිසලු පූජා කරලා මේ අවස්ථාවේදී කරේ ආරාධනාව භික්ෂුන් වහන්සේලාට මේ විහාරස්ථානයේ මේ වස්සාර මාසය තුල වස්වසා වැඩ සිටින ලෙසත් ආරාධනා කරමින් ඒ කාලය තුල භික්ෂුන් වහන්සේලාගේ දුක සැප සහිත සියලු දෑ පිළිබඳව කටයුතු වගකීමකින් බාර ගන්නා බවයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයට අදාළ සෑම දෙයකින්ම දායක පිරිස ඒ සපයා දෙන බවටයි ඒ පොරොන්දුවත් සමගම කියවෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි ඒ ආගමික චාරිත්‍ර කටයුතු ඉටු කර දීමට පළමුවෙන් අපි පන්සිල් සමාදන් වෙලා සම්බුද්ධ පූජාව පූජා කිරීමයි කළ යුත්තේ. සෑම සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගී වෙන හා මේ සූම් එක හරහා සම්බන්ධ වෙන අපේ දායක දායිකාවන් සෑම සියලු දෙනාම පන්සිල් සමාදන් වෙන්නට නමස්කාරය කියන්නේ. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa saranam gacchami dhammang saranam gacchami sanghang saranam gacchami dutiyampi buddhang saranam gacchami Yampi buddhang saranam gacchami. dutiyampi dhammang saranam gacchami Yampi dhammang saranam gacchami. dutiyampi sanghang saranam gacchami Yampi sanghang saranam gacchami. tatiyampi buddhang saranam gacchami Yampi buddhang saranam gacchami.
Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata viramani sikkhapadang samadhiyami. Panatipata viramani sikkhapadang samadhiyami. Adinadana viramani sikkhapadang samadhiyami. Adinadana viramani sikkhapadang samadhiyami. Pami sumiccācara viramani sikkhapadang samadhiyami. Pami sumiccācara viramani sikkhapadang samadhiyami. Musāvādā viramani sikkhapadang samadhiyami. Musāvādā viramani sikkhapadang samadhiyami. Suramiraya majjapamā daṭṭhānā viramani sikkhapadang samadhiyami. Suraviraya majjapamā daṭṭhānā viramani sikkhapadang samadhiyami. අපි බොහොම ශ්‍රද්ධාවෙන් තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුම් ගිලම්පස චතුමදුර සහිතව සම්බුද්ධ පූජාව ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා සඳයාමේ මේ පූජා කිරීමට සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරගෙන අපි ශ්‍රද්ධාව පෙරදරි කරගෙන තැන්පත් කරන ලද මේ පූජා ද්‍රව්‍යයන් ගෞරවයෙන් තුනුරුවන් වන්දනා කරගෙන පූජා කරමු. කවුරුත් එකට නමස්කාරය කියලා අපි සම්බුද්ධ පූජාව පූජා කරමු. Sadhu, sadhu, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්මා සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ සාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරං අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි
तमो गंध संभार युद्धेन धूपेना पूजे पूजनीयन्तं पूजा भाजनमुत्तमं वन्नगन्ध गुणोपेतं कुसुम सन्ततिं पूजयामि मुनिं दस्स श्रीपाद सरोरुहे पूजेमि बुद्धं पुण्येन मीतेन च होतु मोक्षं पुष्पं विरायाति यथा इदं मे कायो तथा याति विनाशभावं साधु 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 අපේ චතුමදුර සහිත ගිලම්පස බුද්ධ පූජාව තථාගත බුදු පියාණන් වහන්සේට සැඳෑ ගිලම්පස හැටියට පූජා කරමු. බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීමෙන් අනතුරුව නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසබං අදිවාසේතුනෝ භන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ රසවන්තං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං පානීයමේතං භගවා පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ භේසජ්ජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං साधु 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 त्रिविध चैत्य वंदना करगनिमु वंदामि चेतियं सब्बं सब्बकानेषु शारीरिक धातु महाबोधिं बुद्ध सकलं सदायस्स मूले निसिन्नोव संवारि विजयं नकापन्तो सब्बं सत्ता वन्दे तं बोधिपादपं इमे महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते साधु 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 त्रिविधरत्ने समाकर गणमु कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्छयं कममि भन्ते भूरि पञ्य तथागत कायेन वाचा चित्तेन
අනුත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 සංසාරේ කවරදාකවත් අසත්පුරුෂ සේවනයක් නොලැබේවා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා මේ පින්කම අපට නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුළත් ගාථාව කියමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු 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 මේ පින්කමේ මූලික අරමුණු ටික මතක් කරලා දීලා ඉන්නතුරු අපේ ආචාර්ය චන්දිම හාමුදුරන් වහන්සේ ඒ පින්කමේ තියෙන වැදගත්කම වටිනාකම පිළිබඳව අනුශාසනාවක් කරනවා ඇති ගෞරවනීය හාමුදුරන් වහන්සේ වාසනාවන්ත පින්වතුනි කාය සාක්ෂි වශයෙන් ඉදිරිපත් සිටින පිරිසත් ඒ වගේම Zoom හරහා සම්බන්ධ වෙන අපේ වැඩි පිරිසක් දායක පිරිස මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් අද දවසේ මේ සිදුවෙන වැදගත් ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් වැදගත් වෙන උතුම් කාර්යයකට ශාසනික වශයෙන් ශාසන ඉතිහාසයේ සිදුවෙච්ච ඊටාම වැදගත් කාර්යයකටයි ඔයත්ෝ මේ දායකත්වය ලබා දීලා සම්බන්ධ වෙන්නේ. ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ විනය නීති පනවන අවස්ථාවල් වලදී භික්ෂුන් වහන්සේලා පිළිබඳව මහ ජනතාව අතරින් නැගී ආ යම්කිසි ගෝසාවක් පිළිබඳව අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ විනය නීතියක් පනවා වදාළා. ඉතින් මේ විනය නීතිය පැනවූ දවසේ පටන් උපසපන් භික්ෂුන් වහන්සේලා පමණක් මේ කාර්යෙහි යෙදෙනවා අනිවාර්යෙන් යෙදෙන්නට ඕනේ. ඒක එච්චර මේ අපට මෙහෙම ආරාධනා කළා ගියාට ඒක සුළුපටු වැඩක් නෙවෙයි. මොකද මෙතෙන්ට අවශ්‍ය කරන වැදගත්ම දේ තමයි සිහි බුද්ධිය. සිහියයි මෙතන ප්‍රධාන වෙලා තියෙන්නේ. සිහිය පොඩ්ඩක්වත් අවසිහියක් බවට පත් වුණොත් දායක පිරිසට වැඩකුත් නැහැ. වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේට වැඩකුත් නැහැ. දෙපැත්තෙන්ම සිදුවෙන්නේ විශාල අවැඩක්. ඒ පිළිබඳව මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් අද මේ මහා පින්කමට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන දායකත්වයේ උසුලන්නේ මේ පින්කමේ ප්‍රධාන වගකීම දරන්නේ ඒ තන්සන් ඉදිරිසිංහ මහත්මයා, ඒ වගේම මල්ලිකා ඉදිරිසිංහ මහත්මියක්, ඒ වගේම අකිල් ඉදිරිසිංහ පුතණුවන් ඒ මහත්මයා තරුණ මහත්මයා. ඉතින් මීට සහයෝගයට අද දවසේ මේ සහයෝගයට මම හිතන්නේ මේ මල්ලිකා මහත්මිය ඒ පවුලේ අය බොහොම ළඟින් සම්බන්ධව සිටින අපේ සමන්දන්ත නාරායන මහත්මයාට පවුලේ ඒ මනෝලි මහත්මියට මතක් කරලා මීට සම්බන්ධ කරගත්තා. විශේෂයෙන්ම
අපේ පැතුම් පුතණුවන්ගෙන් පොඩි සේවාවක් මේ වෙලාවේ සිදු වෙනවා. ඒ සඳහා තමයි මම හිතන්නේ හුඟක්ම අවශ්‍යතාවය තිබුණේ. ඉතින් කෙසේ නමුත් මල්ලිකා මහත්මිය මීට පෙර කටින පින්කම් සිදු කරලා කිසියම් අත්දැකීම් සම්භාරයක් ඇතුව ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කාලය තුල ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. මේ වස් කාලය තුලදී කොහොමද තමන්ගේ වගකීම් හා යුතුයකම් ඉටු කරන්නේ කියලා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම ප්‍රධාන දායකත්වයේ සුළුවත් තනියම කළ හැකි දෙයක් නෙමෙයි. අනිත් දායක දායිකාවනුත් මේ සඳහා සම්බන්ධ කරගන්නට ඕනමයි. මොකද මේ වස් කාලය තුල සිදුවෙන ධර්ම දේශනා, සම්බුද්ධ පූජා, භාවනා කටයුතු ආදී ඒ කටයුතු වලට සම්බන්ධ කරගන්නට ඕනේ. ඒ වගේම ඒවට දායකත්වයක් ලබා දෙන්නට ඕනේ අනිත් පිරිස්. ඒ නිසා ලොකු පිරිසක් ඒක රාශි කරගෙන කළ යුතු මහා වැඩසටහනක් තමයි මේ වස්සාර මාසය කියලා කියන්නේ. ඉතින් මේ වස්සාර මාසය තුල අපට සිද්ධ වෙනවා ඇත්ත වශයෙන්ම ඇසළ මාසයේ පුරපසළොස්වක පොහොදා පොහොව පවුරුණු සිදු කරලා පසුවදා උපසපන් භික්ෂුන් වහන්සේලා සීලයක් සමාදන් වෙනවා. ඒ සීලය නොකඩවාම හොඳ සිහි බුද්ධියකින් යුක්තව ඒ තුන් මාසය තුල ආරක්ෂා කරන්නට ඕනේ. මොකද දායක පිරිස කරපු ආරාධනාව බාරගත්තනම් අපි මේ සීලය සමාදන් වෙලා ඒ තුන් මාසය ආරක්ෂා කරලා දෙන්නට ඕනේ. මොකද දායක පිරිසගෙන් ඒ ඊළඟ මාසේ වස්සාර මාසය කියලා කියන්නේ වසා වැඩ සිටින තුන් මාසයක්. ඒ වගේම සිවුරු පූජා කරන මාසයක් කියන වස්සාර මාසය හැටියට හඳුන්වන්නේ එහෙමයි. ඉතින් ඒ පූජා කරන්නට සූදානම් කරන චීවරය අති විශේෂ සිවුරු කඩක්. ඉතින් ඒක බාර ගන්නට නම් ඒ වස්වසු භික්ෂුන් වහන්සේ ඊටාම පරිස්සමින් තමන්ගේ ඒ සීල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට ඕනේ. ඒකටයි මම කිව්වේ හොඳ සිහියක් තියෙන්න ඕන. පන්සලෙන් එළියට බහිනව නම් ගමනක් යනවා නම් අපි සප්තාහකරණය කියන ඒ කර්ම වාක්‍යයන් සිහිපත් කරගෙනයි යා යුත්තේ. ඒ වගේම අපි හැම විටම මම වස් සමාදන් වූ භික්ෂුවක් කියන බව හැම විටම හිතේ පවතින්නට ඕන. ආරක්ෂා වෙන්නට ඕන. අඩුම තරමේ තනකොළ ගහක් කැඩීමක්වත් ඇවතක් සිදු නොවෙනව නම් ඒ තරමට වටිනවා. නමුත් අද විහාරස්ථානවල පන්සල්වල ඉතින් මල් හදනවා, නොඑක් විදිහේ පැල හදනවා, වතුර වත් කරනවා, නොඑක් දේවල් කරනවානේ. ඉතින් ඇවත් කියන ඒවා දුරු කර ගැනීමට තමයි පොහොයක් පාසාම ඇවත් දෙසීමක් කියලා සිදු කරන්නේ. ඒකත් නොකඩවාම මාස පොය, අටවක පොය, පුරපසළොස්වක පොය කියන්නේ පොය හතරක් තියෙනවනේ මාසෙකට. ඒ මාස හතරේ මේ පොය හතරේම අපි ඇවත් දෙසීමක් සිද්ධ කරන්නට ඕන. භික්ෂුන් වහන්සේලා කීපනමක් ඉන්නව නම් ඒ කීපනම එකතු වෙලා, එහෙම නැත්නම් තනියම නම් විහාරයට ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ඉස්සරහා වැඳුම් පිදුම්වත් පිළිවෙත් කරලා ඒ ඇවත් දෙසීමේ වාක්‍යයක් තියෙනවා. ඒක කියලා එදා පටන් ආයිමත් සිහිබුද්ධියෙන් යුක්තව ඒ කාලය ගත කරන්නට ඕන. ඉතින් ඒ විදිහට මේ වස්තුන් මාසය තුල ඒ සීලය ආරක්ෂා කරගත්ත භික්ෂුන් වහන්සේ කෙනෙකුට පමණයි අර ඊළඟ චීවර මාසයේදී පිළියෙල කරන ඒ උතුම් චීවරය බාර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක
ඇත්ත වශයෙන් ඊටාම පුරාණ වටිනා චාරිත්‍රයක්. ඊළඟට තමයි ඊළඟ කාරණය තමයි මේ සම්දිස්ථානය ඊටාම වැදගත් වෙනවා භික්ෂුන් වහන්සේලා ශාසනය හා ගිහි ජීවිතය ගිහි සමාජය අතරේ මහා පුදුම විදිහේ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්න. ඒ ගොඩනැගිච්ච ඒ ශක්තිමත් සම්බන්ධතාවය තමයි අවුරුදු 2600 ගණනක් දැන් ගත වෙලා අදට මේ ආකාරයෙන් මේ උතුම් චාරිත්‍රය සිදු කරන්නට ඔයත්ෝ ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක ගෞරවනීය මට්ටමින් සිදු කරන්නට ඕන. ඒ වගේම තමයි ඒ කාරණය ඊටාම හොඳින් කියන්නේ තමන් ඊටාම පිරිසිදුව සිතේ කිලිටු නැතුව සිතේ කුකුස් නැතුව සැක නැතුව ඒ කටයුත්තේහි ඒ කාලය තුල යෙදෙන්න ඕන. ඒ කාලය තුල භික්ෂුන් වහන්සේට වගකීමක් තියෙනවා ඒ දායක පිරිස් වලට අවශ්‍ය කරන අනුශාසනා කිරීම. අනුශාසනා කියන්නේ ධර්ම දේශනා එක එක විදිහයි. මොකද එක එක්කෙනා බලාපොරොත්තු වෙන්නේ එක එක ආකාරයකින්. සමහර කැමති ධර්ම දේශනාවලට, සමහර කැමති භාවනාවලට, සමහර කැමති පූජාවන්ට, සමහර කැමති පූජාවන් හා ධර්මානුශාසනා දෙකටම. ওই විදිහට විවිධාකාර විදිහට මේ ශාසනික චාරිත්‍ර වලට සම්බන්ධ වෙන පිළිවෙල විවිධයි. ඉතින් ඒ අවශ්‍ය විදිහට ඒ කටයුතු සිදු කරන්නට භික්ෂුන් වහන්සේ බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේට විශාල කාර්යභාරයක් තියෙනවා. අනිත් පැත්තෙන් දායකයන් සිහිබුද්ධියෙන් ඉන්නට ඕනේ කියන්නේ ඒ වස්වසා වැඩ සිටින ඒ භික්ෂුන් වහන්සේලාට අර පොරොන්දු පරිදි ඒ සිව්පසයට අදාළ සංග්‍රහයන් සිදු නොකළොත් දායක පිරිසෙන් ලොකු වැරද්දක් සිදු වුණා වෙනවා. අර වේරංජා බමුණට ඒ සිද්ධ වුණු ඒ සිදුවීම වගේ. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේගේ අවශ්‍යතා මොනවද කියලා සොයා බලලා දුක සැප සොයා බලලා දානමාන ආදිය මේ පිළිබඳව සොයා බලලා ඒ කටයුතු සිදු කරන්නටම සිද්ධ වෙනවා අනිත් දවස්වලට වඩා. ඉතින් මේ මම මීට වඩා මොකුත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි 7 විතර වෙනකොට මේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ චාන්දි මහඳුරන් වහන්සේ මේ හුඟක්ම වැදගත් අනුශාසනාවක් මේ පිළිබඳව සිද්ධ කරනවා. ඉතින් අපි මල්ලිකා මහත්මියටත් ඒ වගේම ටන්සන් මහත්මයාටත් ඒ වගේම අකිල් පුතණුවන්ටත් තුන්රුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර අපේ අනිකුත් සියලුම ලොකු කුඩා දායක දායිකාවන් හැම දිනාටම ඒ තුන්රුවන්ගේ ආශිර්වාදය සහිත දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරලා මේ උතුම් කර්තව්‍යයට සහාය දෙමින් මේ පින්කම මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය කරන නිරෝගී සම්පත්තිය කායික මානසික වශයෙන් ලැබේවා කියලා මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. සිරුවන් සරණයි. සාදු සාදු සාදු. ගෞරවනීය නායක හම්බුරන් මහත්මයා. ඒ වගේම වස් ආරාධනාව සිදු කරපු මල්ලිකා මහත්මිය, කංසන් මහත්මයා, අකිල් පුතණුවන්, අතුරු ළඟට ඒකකව සම්බන්ධ වෙන සමන් මහත්මයා ඉන්නවා. පුතා දුව පුතුලු. ඒ වගේම සූ අපේ හරහා ඒකමට සම්බන්ධ වෙන සියලුම පින්වතුන්. මේ වෙලාවේ තිබෙන්නේ වස් සමාදන් වීම සම්බන්ධව යම්කිසි හැඳින්වීමක් අදහසක් ඇති කර ගන්නට. ඇත්තට මොකද මේ වස් සමාදන් වෙනවා කියන්නේ? අපි දන්නවා මේක කතා කරන්න බෑ අපි ඉතිහාසයෙන් නැතුව. බුදුරජාණන් වහන්සේට කලින් උන්වහන්සේ පහළ වෙන්නේ ශ්‍රමණ කියන යුගයේ ඊට කලින් හිටියා ගොඩක්
අය ශ්‍රමණ අය හිටියා. අපි දන්නවා බමුණන්ට සම්බන්ධ පිරිස් හිටියා. උපනිෂද් පස්සේ ගියපු අය හිටියා. බමුණු ප්‍රතික්ෂේප කරපු අය. ඊට පස්සේ උපනිෂද් ප්‍රතික්ෂේප කරලා ශ්‍රමණ කියන ස්වභාවය හැදුවා. ශ්‍රමණ කියන්නේ පරිබ්‍රාජක වගේ. ඒගොල්ලෝ හැමතැනම සත්‍ය සොයා ගමන් කරනවා. ඒ කොටසක් තමයි නිගණ්ඨ නාථපුත්ත කියන ශාස්ත්‍රවරයාගේ ජෛන දර්ශනය. මේ ජෛන දර්ශනයේ දෙයක් තමයි ඒගොල්ලෝ බොහොම සැලකිලිමත් සත්ව ඝාතනය සම්බන්ධ. සත්ව අවිහිංසාව සම්බන්ධ. ඒගොල්ලෝ ඇල්ලතුරු බොන්නේ නැහැ. ඊළඟ ඇවිදිනකොට අතු ගාගෙන යන්නේ. මොකද මේ නොපෙනෙන සත්තු පැනගෙයි කියලා. ඒ වගේ ගොඩාක් ඒගොල්ලෝ පරිස්සම්. අවිහිංසාව සම්බන්ධ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ට අනුව කර්මය වුණා. ඒගොල්ලෝ කියන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පස්සේ කාලෙක ඒකලට වඩා පස්සේ පහළ වෙන්නේ. බුදුහාමුදුරු පෙන්වන කරන කර්මය කියන්නේ ක්‍රියාව නෙමෙයි චේතනාව. ක්‍රියාව ඇතුළේ තියෙන චේතනාව. ඒතර මේක වැඩි වැඩ කරන්න අපි පාවිච්චි කරන්න හොඳ නැහැ. නමුත් කර්මයක් සිද්ධ වෙන්නේ චේතනාව හරහා. එතකොට බුදුහාමුදුරන් කලින් මේ ජෛන අය ගොඩක් සමාජයේ පිළිගැනීමක් ලැබිච්ච අය. ඒගොල්ලෝ සමාජයේ බෞද්ධ දර්ශනයට වඩා සෑහෙන පිළිගැනීමක් ලැබිච්ච අය. ඒතර ඒගොල්ලෝ මේ වර්ෂා කාලේ මේ කාලේ පටන් ගන්න වර්ෂා කාලේ ඒගොල්ලෝ එක තැනකට වෙලා කටයුතු කරනවා. ඒගොල්ලෝ දර්ශනය ඒගොල්ලන්ගේ දහම ප්‍රචාරණය කිරීම පැතිරවීම මේ කාලෙට එක තැනක ඉඳලා තමයි කරන්නේ. ඒතර මිනිස්සුන්ට ගොඩක් මතකේ තියෙන ජෛන අය ඒ සමාජයේ ඒ වෙලාවේ. ඒතර බුදුහාමුදුරුවෝ සහ ඒ අය අලුත් ස්වාමීන් වහන්සේලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ පටන් ගත්තේ බොහොම සුළු ප්‍රමාණයකින්. උන්වහන්සේ මුලින් ප්‍රකාශ කළා එක පාරේ දෙනමක් වඩින්න එපා. පැතිරලා යන්න මේ බණ කියන්නේ එක තැනකට රොක් වෙන්න එපා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් තැන්වලට වඩින්න ගත්තා. පන්සලක ඉන්නේ නැහැ. උන්වහන්සේලා මේ ගමනක නැත්නම් හැම වෙලාවෙම සංචාරක විදියට ධර්මීය ප්‍රකාශ කරමින් යන ගමනක් පන්සල් සංස්කෘතියක් නැහැ. අනේ එතෙන්දී අර ජෛන ආගම කරන දේවල් විශේෂයෙන්ම ජෛන දර්ශනයේ මිනිසු දැක්ක මේ දේවල් ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ අලුත් තනකොළ පාගන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි මේ කාලෙටවත් වහින කාලෙටවත් ඇයි එක තැනක ඉන්න බැරි. ඒතර මේ වගේ මිනිස්සුන්ගෙන් ආවර ජෛන ආගමට සමාන්තරව චෝදනා දෙක පුදුමා. ඇයි මේ ශ්‍රාවකයෝ මේ කාලෙත් බණ කියලා එක තැනක ඉන්න බැරි කියලා. ඒතර ඒක තමයි මූලික වශයෙන්. එක තැනකට මේ කාලේ එක තැනකට වෙලා ඒකන අවට අයට හොඳට ධර්මය ප්‍රකාශ කරන්න. ඒත් එක හොඳට ඒ අයගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කරන්න කියන මතය. වස් සමාදන් වීම ඒ කටයුත්ත වේ. ඊළඟ කටින චීවර පූජාව තව එකක්. ඒකත් හැදෙන්නේ වෙන සිද්ධියක් නිසා. දැන් මේ දෙකම සම්බන්ධයි. කටින චීවර පූජාවෙන් දැන් 3 මාසයක් වස් අසලා අර ස්වාමීන් වහන්සේලා වගේක් වැඩම කරනවා බුදුහාමුදුරුවෝ වෙන්න. එතෙන්දී උන්වහන්සේලාට අතිරේක චීවරයක් නැහැ සිවුරක් නැහැ. තෙමෙනවා මගදී. හොඳට තෙමෙනවා. තෙමුණායින් පස්සේ බුදුහාමුදුරුවෝ අනුමත කරනවා අතිරේක චීවරයක්, ඒක විශේෂ චීවරයක් කරගෙන කටින චීවරයක් බවට ඒකපත් වෙනවා. ඊට පස්සේ කාලෙක. බැලුවා මේ අවස්ථා දෙකකට සම්බන්ධ වුණා පස්සේ. ඒතර මේකේ තිබෙන දාර්ශනික අදහස මොකක්ද? දැන් අපි දන්නවා වස් කාලය තුල අද මේ යුගයේ වෙනකොට ගොඩක් වෙලාවට අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේකේ තියෙන තාක්ෂණික පසුබිම විතරයි. අපි උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේට පන්සලක වැඩම කරලා ඉන්නවා. දායකයෝ ඇවිල්ලා සිව්පසයෙන් ප්‍රස්ථාන කරනවා. ඒක ඔක්කොම තාක්ෂණික දේවල්. ඒක කොහොමද අනිවාර්යෙන්ම වෙන දේවල්, විය යුතු දේවල්, වෙන දේවල්. නමුත් වස් කාලය තුල ගොඩාක් අර්ථවත් වෙන දේ තමයි හිත තමන්ගේ හිත හදාගන්න. මේ හිත කියන එකනේ අපිට ගොඩක් වෙලාවට එහෙම යන්නේ. අපි කොච්චර දේවල් කරත්, වනා කරත්, පූජා කරත්, බණ ඇහුවත්, පොත්පත් කියුවත්, මේ මොකක් වුණත් අපේ හිත තමයි එහෙම යන්නේ. අපි මේ සියලුම ගමන සිද්ධ වෙන්න ඕන හිත හදාගන්න. හිත හදා ගන්නවා කියන්නේ හිත කුසලයේ පිහිටුවා ගන්න. ඒ වගේම පිහිටුවා කියන්නේ කුසලයේ පිහිටුවාගත්ත හිත දිගටම කුසලයේ තබා ගැනීම කියලා. මේවා තමයි හැදෙන්න ඕන. එහෙම නැතුව අපි උඩින් අවුරුද්ද කරපුවාට වඩා මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන. එහෙම යන්නේ නැතුව වෙන්න ඕන හොඳට කුසල්සිත වර්ධනය කරගන්න පුළුවන් කාර්යයක් කරගන්න. ඒ වගේම අර ස්වාමීන් වහන්සේලා තවත් ඒ අයගෙන් තවත් සේවාවක් අපි හිතමුකෝ. අර කීප විදිහට ඒ සේවාව ධාර්මික කාරණා. ඒ වගේම තමන්ට කවදාකවත් නොඇහිච්ච දේවල්, ඇහිච්ච දේවල් වර්ධනය කරගන්න. ඒ වගේ ගොඩක් දේවල්
ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරේ කුසලයේ කුසල මූලය. අකුසලයේ අකුසල මූලය දැන ගැනීමට හැකි වෙන්නේ. ධර්ම කාරණා ඉගෙන ගන්න. මොකද බුදුහාමුදුරුවෝ එක තැනක සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ මාස්කේ කරා කුසලයේ කොහොමද? කුසල මූලයේ කොහොමද? අකුසලයේ මොකද්ද? අකුසල මූලයේ මොකද්ද කියන එක අපි දැනගන්න. එතකොට මේ 3 මාසයේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් වලදී ඔබගේ ශාරීරික සම්බන්ධව ඔබට සිදුවන කුසල මොනවද? අකුසල. එන්න සම්බන්ධව. ඒ වගේම ඔබගේ වචනය සම්බන්ධව සිදුවෙන කුසල මොනවද? අකුසල මොනවද? ඒ වගේම ඔබගේ මනස සම්බන්ධව සිදුවෙන කුසල මොනවද? අකුසල මොනවද? ඒවට හේතු මොනවද කියලා හොයන්න. ඒක තමයි ප්‍රධානම කාරණා. අපි දන්නවා සියලුම අකුසල හැදෙන්නේ ලෝභ දෝෂ මොහ මුල් වෙලා සියලු කුසල හැදෙන්නේ අලෝභ දෝෂ සම්බන්ධව. ඒක අපි වර්ධනය කරගන්න ඕනේ. අන්න ඒක තමයි වර්ධනය කරගන්න. එතකොට ඒ කුසලයේ උපරිම අවස්ථාවක් තමයි අපි දන්නවා කර්ම ජීව පූජාව කරන මට්ටම තුළ තියෙන්නේ. ඉතින් එක පැත්තකින් ස්වාමීන් වහන්සේලාගේ මේ සේවා ධර්මයේ සම්බන්ධව තිබෙන සේවාව, ඒ ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව ලැබෙන සේවාව, ඒ වගේම අර ඔබ ස්වාමීන් වහන්සේලාව රැකබලාගෙන එකතැනක ඉන්න නිසා දෙකටම වාස කිරීම. ඒ කාරණාවේ දෙකම බුදුන්පත් වෙනවා. ඒතර ඒ කාරණා දෙක ඊටාම වැදගත්. ඒ වගේම දැන් වස් කාලේ තවත් වැදගත් කාරණාවක් තමයි මේ දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා වස් 3 මාසේ සංචාරක ජීවිතෙන් බැහැර වෙලා නැවතත් එක තැනකට එකතු වෙනවා. අද වෙලා තියෙන අපි කොහොමද පන්සලේ ඉන්නවද ගොඩක් වෙලාවට. ඒතර ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ගොඩක් මේ ධර්මීය ප්‍රකාශ කරන්න වැඩම කරා. කීක තැන්වල. මේ වැඩම කරපු අවස්ථාවල අපි දකිනවා විවිධ තැන්වලට. ඒ ඉක්මන් තැන් තිබුණා. ඒ වගේම හිමීට වැඩම කරපු තැන් තිබුණා. තුරිත වගේ අවස්ථා. ඉතින් ඒ හැම තැනකම උන්වහන්සේ බුදුහාමුදුරු පෙන්වු කරේ ස්වාමීන් වහන්සේලාට මේ දායකයාට සිව්පසෙන් උපස්ථාන කරන දායකයාට ධර්මයෙන් ඊයට සංග්‍රහ කරන්න. ඒක ධර්මයෙන් තමයි අපිට වැදගත්ම. මේ හැම කටයුත්තක තුළම තිබෙන ධර්මය කියන්නේ කුසල් අකුසල් කිරීම. මම නැවතත් විස්තර කරොත් අර ශාරීරික සම්බන්ධ මම කියවනේ කුසල් 3ක් තිබෙනවා. වචනේ සම්බන්ධ කුසල් 4ක් තිබෙනවා. ඒ වගේම මනස සම්බන්ධ කුසල් 3ක්. ඒ වගේම ඒවා අනිත් පැත්ත අකුසල්. ඒක පැහැදිලි කරගත්තොත් ශාරීරික සම්බන්ධව තිබෙනවා අපි කවුරුත් දන්න කාරණා 3ක්. ඒ තමයි හැම වෙලාවෙම තමන්ගේ ශාරීරික කටයුතු වලදී අනිත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන විදිහට ජීවත් වෙන්න. ඒක හරි වැදගත්. අපි ඒක ප්‍රාණඝාතයක් කියනවා. අනිත් කෙනෙක් විනාශ නොවන විදිහට අපි කටයුතු කරගන්න ඕනේ. ඒක අපි ජෛනෝ වගේ නිගණ්ඨය වගේ ගොඩක් අන්තවාදී වෙන්න බෑ අපිට. බුදුහාමුදුරු පෙන්නන කරේ චේතනාව කියලානේ. ක්‍රියාවම නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රාණඝාතයෙන් වළකිනවා. හැමදෙනාගේම ජීවිත ආරක්ෂා වෙන්න ඕන කියලා කටයුතු කරනවා. ඊළඟට අදත්තා දානෙ වළකිනවා. හැම වෙලාවෙම කල්පනා කරනවා හැම දෙනාගේම වස්තුව ඒ අයගේ ඥාතීන් හිත මිත්‍රාදීන් පවුලේ ආරක්ෂා වෙලා තියෙනවා. ඒවයි කල්පනා. දත්තා දානෙ වළකිනවා. ඒ වගේම කාමමිත්‍යාචාරය. කාමමිත්‍යාචාරය කියවෙන් පස්සේ අපි දන්නවා මේ වැරදි කාමයන්. අපි පංචකාමයේ අපිට මුලින්ම තිබෙනවා. මේ පංචකාමයන් සම්බන්ධව අපි ගොඩක් වෙලාවට අපේ හිත දෝෂ වෙනවා. ඒකේ කාමයන්ගේ වැරද්දද අපේ වැරද්ද? කාමයන්ගේ වැරද්දක් නෑ. කාමයන්ගේ කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද අපිට රූප අවශ්‍යයි දකින්න. හලෝ නිලක්කේ. ඊළඟට අපිට ගන්ධ සුවඳ අවශ්‍යයි. ඊළඟට රස අවශ්‍යයි. ඒ වගේම පහස අවශ්‍යයි. ඒ වගේම සිතිවිලි අපිට අවශ්‍යයි. ප්‍රශ්නේ තිබෙන්නේ අපිට මේ ලෝකේ ජීවත් වෙන්න අපිට යම්කිසි කැමැත්තක් අකමැත්තක් අවශ්‍යයි. දැන් අපිට ජීවත් වෙන්න කැම ටිකක් ගන්න ඕනේ. කැමැත්තක් තියෙනවා. හැබැයි ඕනට වඩා කැම ගන්න කිව්වොත් ප්‍රශ්නයක්. අනවශ්‍ය කැම ගන්න ප්‍රශ්නයක්. ඒ වගේ මෙතන සර්පෙක් එහෙම ආවොත් අපි ඩිෆෙන්ඩ් කරනවා අපිව. අපි යාගෙන් පරිස්සම් වෙනවා. අපි ඒකට කැමති නැහැ. ඒ කියන්නේ අකමැත්තක් අපට ඕන ජීවත් වෙන්න. හැබැයි සමහරවිට වෙන්නේ කැමැත්ත අකමැත්ත ඒවල දියුණු කරගන්නවා ලෝභයට සහ ද්වේෂයට. අනිත් ප්‍රශ්නයක්. තවත් සමහර කට්ටිය ඒකත් දියුණු කරගන්නවා. අවිද්‍යාවට සහ දුහමනස්සයට. ඒක බොහොම බරපතලයි. දැඩි ලෝභයක් ඇති කරගන්නවා. ඒ වගේම ද්වේෂයේ සර අවස්ථාව දෝමනස්සේ. සතිපට්ඨාන සූත්‍රයේ
කාමීත්‍යාචාරය කාමයේ ප්‍රශ්නයක් නෙවෙයි කාමයේ පාවිච්චි කරනවා. ඒවා තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන ස්වාමීන් වහන්සේලා සම්පූර්ණයෙන් එකෙන් ගොඩක් ඈත් වෙලා ඉන්නවා. නමුත් ගිහි අය වශයෙන් ඊට ජීවත් වෙන සර්වයිවල් එකට අවශ්‍ය කැමැත්තක් නැත්නම් අවශ්‍යයි. ඊට එහා ගියපු වැරදි කාමයන්ට යන්න අවශ්‍යයි. කාමීත්‍යාචාරයෙන් නැතිලා කාම හොඳ කියන්නේ කාමයේ පැහැදිලි පරිස්සමෙන් අවශ්‍ය ආකාරයට පාවිච්චි කර ගැනීම කරේ ශාරීරික තුන්වෙනි කුසල. ඊළඟට වචන සම්බන්ධ මේක බොහොම භයානක තමයි. බොරු කියන එක සත්‍යවාදීව කටයුතු කරන්න හැම වෙලාවෙම ඊළඟට තමන් කතා බස් කරද්දී අනිත් අය විදුවන විදිහ අනිත් අය ભેද කරන ආකාරයේ කතා නොකරන්න වග බලා ගන්න එකනේ. සමහරවිට සමහර කතා කරනකොට අනිත් අය ભેද කරන්නයි ඒ කතාවේ අරමුණ වෙන්නේ. එයා සමහර දන්නේ නැහැ. නමුත් ඒ වචනවල එහෙම තියෙනවා. බුදුහාමුදුරුවෝ මිනිස්සු එකතු කරන්නේ. ජාතීන් එකතු කරන්නේ. රටවල් එකතු කරන්නේ. අදහස් එකතු කරන්නේ කතා කරන්නේ. ඒක ලොකු හැකියාවක් කුසලයි. වාචික කුසලයි. ඊළඟට අපි දන්නවා අපි කතා කරන්න ගියාම එක එක්කෙනාගේ ස්වරූප වෙනස්, සංස්කෘතිය වෙනස්, අදහස් වෙනස්. ඒකට අපි එයාට ගැළපෙන විදිහේ වචන පාවිච්චියක් කරන්නේ. ඒක රටවල් වල ඒක සංස්කෘතිය. ඒක මිනිස්සු ගත්තත් වෙනස් නේ. ඒක ගෙදර අය ගත්තත් වෙනස් නේ කතා කරන්නේ. ඒ නිසා අපි කතා පහේදී මේ අදාළ පුද්ගලයාට ගැළපෙන හොඳ වචන ටිකක් අපි කතා කරන්න උත්සාහ කරනවා. ඒක වාචික තුන්වෙනි කුසලය. හතරවෙනි එක තමයි සමහර වෙනවා මේ කාලය ගත කරන්න කතා කරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ gossiping සහ idle chatting කියලා. ඒකේ වර්ග දෙකක් තියෙනවා. gossipers කියලා කට්ටියක් ඉන්නවා. කේලංකාරයෝ. කේලංකාරයෝ නිකන් ඉස්ප්‍රලාපකාරයෝ ටික. තවත් පිරිසක් ඉන්නවා කාලේ කන්න නිකන් කතා කරන්නේ. ඉස්සත් තියෙන මොනවා හරි කතා කරමු කියලා. එහෙම ඉන්නවා නේද? ඒතර මේ දෙකම මේ සම්පප්පලාපා කියලා කියනවා. මේ දෙකම වාචික අකුසල. ඒවා අකුසල. අකින් කරගන්න අකුසල. ඒ හැම වෙලාවෙම අපි කල්පනා කරනවා අර බුදුහාමුදුරුවෝ බද්දවග්ගී කුමාරවරුන්ට කිව්වේ බද්දවග්ගී කුමාරවරු ගමනක් ගිහලා කැම්පින් ගිහිල්ලා මේ කාලේ වගේ මේ ඒගොල්ලන්ගේ එක්කෙනෙක් අරගෙන ගියා මේ එස්කෝට් කෙනෙක්. ඒ කෙනාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. අනොට එයා සොරකාන්තාව එයා ඔක්කොගෙම බඩු මුට්ටු අරගෙන පැනලා ගියා. දැන් මේගොල්ලෝ හොයන්න ගත්තා ගෝයාගේ කුමාරවරු. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඉන්නවා තැනක. උන්වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මේ මෙහෙම කෙනෙක් මේ හරිය ගියාද? බුදුහාමුදුරුවෝ තමන්ගේ ගැන හොයන එකද වැදගත්? අනුන්ගේ ගැන හොයන එකද? දැන් මේකේ තියෙන ලොකු අර්ථයක් අපිට. අපි දන්නවා අපේ අම්මා තාත්තා ගැන අපි අදයක් තියෙනවා අපේ සහෝදර සහෝදරියෝ ගැන, පවුලේ අය ගැන, ළඟ ඉන්න අය ගැන අපි හොයලා බලන්න ඕන. නමුත් අපි හැම වෙලාවෙම අනුන් ගැන හොයනවනම් මොකද්ද වෙන්නේ අපිට? අපි මේ ආධ්‍යාත්මික ජීවිතේ කරගන්න පුළුවන්. අපිට කවදාකවත් කරගන්න. අපි විනාශ වෙනවා. අපි ආධ්‍යාත්මිකව දියුණු වෙන්නේ නැහැ. පිරිහිලා යනවා. ඉතින් ඒගොල්ලෝ පිළිගත්තා. අර රත්තරන් චේන් වගේ මාලා අරන් ගියපු කාන්තාව වෙනවට වඩා මේ වෙලාවේ අපි ගැන මොකක් හරි හොයාගන්න. අපේ දින වැරදි ටික හොයාගන්න. අපේ අකුසල් ටික හොයාගන්න. ඒගොල්ලෝ විනෝදශීලී ළමයි වුණාට ඒගොල්ලන්ට ප්‍රඥාව තිබුණා. ඒ නිසා මේ අපි හැම වෙලාවෙම අපේ දෙයක් බලා ගන්නවා අපිට ගොඩාක් හැකියාවක් තියෙනවා දිනුනේ. වාචික. ඊළඟට අර කාලය නිකම්ම කාල දානවා. හරි 10ක් 15ක් වෙන මොනවා හරි කතා කරමු කියලා ඉන්නේ. ඉතින් ඒකත් විශාල හානියක්. ඒකත් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මේ වචන භාවිතයේදී අපේ ආධ්‍යාත්මික දියුණුව වෙන වචන පාවිච්චි කරගන්න. ඒ නිසා වාචික කුසලයේ සත්‍යවාදී වෙනවා හැම වෙලාවෙම සත්‍ය වචන කතා කරන්නේ සිද්ධි කතා කරන්නේ ඊළඟට හැම වෙලාවෙම මිනිස්සු එකතු කරන, ජාතීන් එකතු කරන, පිරිස එකතු කරන වචන කතා කරන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ හිත ප්‍රසන්න වෙන වචන වලින් ගොඩාක් මිනිස්සු කැමති වෙනවා. වචන වලට තමයි මේ ලෝකේ මිනිස්සුනේ ඔක්කොම කැමති වෙනවා. සත්තුත් කැමති වෙනවා. මේ ලෝකේ එකම දෙයයි සියලුම දෙනා කැමති වෙන වචන. ඔය ක්‍රියාවන් සහ මානසික මට්ටම මිනිස්සුන්ට පේන්නේ නැහැ ගොඩක් වෙලා. වචන හුඟක් දැනෙනවා. ඊළඟට කිව්වා කාලේ කාදම වචන කතා කරන්න එපා සහ ඒ සම්මත පිළිවෙල කතා කරන්න එපා. ඒකේ මානසිකව තිබෙන කුසල තුනක්. පළවෙනි එක තමයි අවිද්‍යාවෙන් වළකින අනවිද්‍යාව. ඒ කියන්නේ දැඩි ලෝභයටපත් වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාමයේ තියෙනවා කාමයේ පරිස්සෙන් පාවිච්චි කරනවා. ඒක පරිස්සෙන් පාවිච්චි කරන්න බැරුව නම් ලෝභයට යනවා. ඊට පස්සේ දැඩි ලෝභයට යනවා. ඒක අපිට හොඳ නෑ. අපිට හානියක් වෙනවා. අපි පුද්ගලයව ආශ්‍රය කරනවා අපිට වස්තු තිබෙනවා යාන වාහන තිබෙනවා මුදල් තියෙනවා වල වැඩිපුර ඇරෙන්න එපා. ඒක තියාගන්න අවශ්‍ය තැනට. හම්බ කරන්නත් ඕන ජීවත් වෙන්න විතරයි නේ. ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට හම්බ කරගෙන ජීවත් වෙන්න. ටිකක් ආරක්ෂා කරන්න පුළුවන් අනාගතේ නමුත් ගොඩාක් අනවශ්‍ය විදිහට අවශ්‍ය නැහැ.
ඊළඟ දේවලුත් එහෙම. ඊළඟට අවිද්‍යාව ව්‍යාපාද මේක ඉතා භයානක කාරණා. අනුන් නැති කරන චේතනාව නැති කරගන්න. සිතවිලි ඇති කරගන්න. සමහර කට්ටිය අනිත් මිනිස්සුන්ව භෞතිකව ගිහිල්ලා විනාශ කරන්නේ මානසිකව විනාශ. මොකද චරිත ඝාතන කරනවා නේද? සෝෂල් මීඩියා එකේ මිනිස්සු ගැන වැරදි දේවල් කියනවා. කැලෑ පත්තර ගහනවා ගම්බදන නේද? කියව කරනවා. ඒ නිසා අපි මිනිස්සුන් කවදාකවත් විනාශ කරන සිතවිලි ඇති කරගන්න බෑ. බුදුහාමුදුරුවන්ට කියනවානේ බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරේ නැහැ කියලා. ඔය අරහංගුනේ බලන්න කොච්චර රහසින්වත් පව් කළා. ඒ අපේ හිතට එන්න හොඳ නැහැ. කිසිම සත්‍යයක් විනාශ කරන්න ඕන කියලා සාල බරපතල අකුසලයක්. මනසට එන අකුසල ගොඩක් බරපතලයි. අන්තිමට කිව්වා සම්මා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය වලදී. සූත්‍ර ගණනාවකින් කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දුන්න දේ ප්‍රතිඵල තිබෙනවා. ඊළඟ අම්මා කියන්නේ විශේෂ පුද්ගලයෙක් මගේ ජීවිතේ, තාත්තා කියන්නේ විශේෂ පුද්ගලයෙක් මගේ ජීවිතේ, ඔබපාතික සත්වයෝ ඉන්නවා. ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය සහ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හරහා ධානවලට මාර්ගඵලවලට පත්වෙච්ච අපි දැකලා නැහැ. එහෙමයි ඉන්න පුළුවන් කියලා විශ්වාස කරේ. ඒක සම්මා දිට්ඨිය. ඒ නිසා මේ 10 තමයි අපි කුසල කියන්නේ. මේ 10 හේතු හොයන්න ගියොත් අලෝභය තියෙනවා එතන. අදෝෂය තියෙනවා. අපිට කියන්නේ ලෝභ ගතිය නැහැ. කේන්ති යන නැත්නම් ද්වේෂ ගතිය නැහැ. ඒ වගේම සසරේ ගිහලා හිර වෙන ඒ මුලාවනේ ප්‍රඥාව තිබුණා. ඒතර මේ 10 බැහැර වෙලා කෙනෙක්ගේ මේ 10 දන්නේ නැහැ සමහර. ඒ දන්නේ නැති වෙනකොට එයාට තියෙන්නේ ලෝභ දෝෂ වල අකුසල් ටික තියෙන එක. නිසා අපි මේ කාලේ උත්සාහ කරන්නේ. ධර්මීය ශ්‍රවණය කරා වුණා අනිකුත් සෑම කටයුත්තක් කරාම වුණා සිව්පසයෙන් පස්ථාන කරනකොට මම මගේ කුසල සිත වර්ධනය කරගන්න. අර පශ්චාත්තාවයක් ඇති කරගන්න නැතුව කොහොමද කුසල් සිත වර්ධනය කරගන්නේ? පින්කම් අවසන් වෙනකොට 4 මාසයක් ගිහිල්ලා නැවත සතුටින් අඬන විදිහට නෙමෙයි සතුටින් ආපස්සට හැරිලා බලන්න. ෆලෝ අප් එකක් කරන්න. අන්තරාවලෝකනයක් කරන්න පුළුවන්කමක් මට ඇති පුළුවන් ඇති කරගන්න. මෙන්න මේ විශාල කාරණා ගොඩක් එතන තියෙනවා. ඉතින් අද ගොඩක් මේව කියන්න හොඳ නැහැ. බය වෙනවා නිසා සරලව මේ පොඩි ඇඳීමක් කරේ නිසා අද හොඳ දවසක්. ඉතින් සම්මාසෙලා ඒ පොය දවසේ පස් සමාදන් වෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඔබ හැමදෙනාටම ස්වාමීන් වහන්සේලාට ඔබට මේ පින්කම ඉතාම හොඳට පෙරවන් සරණින් ඉතාම හොඳට කරගෙන යන්නට අවකාශය ලැබේවා. මේ පින්කම තුළින් වස් ආරාධනා පින්කම තුළින් ලබාගත් ආ වූ සීල කුසල පින්කෙන් ඔබ අප හැමදෙනාටම උතුම් අමා මහ නිර්වාණ සුවය අවබෝධ වෙත්වා. සාදු. අපි සෑම දිනකටම හිතසුව පිණිස සෙත් පිළිත් දේශනාවක් පොඩි වෙලාවක් දේශනා කරලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මතක් කරන්න ඕනේ. දැන් 24 වෙනිදා ඉඳලා සෙනසුරාදා සවස් 5ට ගිලම්පස බුද්ධ පූජාව පවත්වන බව. ඉතින් 24 වෙනිදා පූජා පළවෙනි පූජාව මම හිතන්නේ අනෝමා සෙනවීර මහත්මිය විදායකත්වයෙන් ඒක සිදු වෙන්නේ. ඒ වගේම 24 වෙනිදා අපේ උදේවරුේ පොහොය වැඩසටහනක් තියෙන බව මතක් කරනවා. ඉතින් Zoom app එක හරහා සම්බන්ධ වෙන සෑම දිනකටම ඒ වගේම මේ සම්බන්ධ වෙන සියලු දිනකටම උතුම් රත්නත්‍රි ආශිර්වාදයෙන් අරමා මුලින් මතක් කළා වගේ කායික මානසික සුවය ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කාලය තුල මුළු ලෝකයටම පැතිරී තිබෙන මේ වසංගතය අත් වශයෙන් ඉතා ඉක්මනින් දුරු වේවා කියන අදිස්ථානය සෑම දිනා තුළම තියෙන්න ඕනේ. අත් 24ේම ඒ අදිස්ථාන ඒ හැඟීම ඒ ප්‍රාර්ථනාව ඒ මෛත්‍රී සහගත චේතනාව නිරන්තරයෙන් තිබෙනවා නම් ඒක හුඟක් වැදගත් වෙනවා. Tamanටත් අර සම්දිවහඳුරෝ කිව්වා වගේ අනුන්ටත් යහපතක් වෙනවා, සැනසීමක් වෙනවා. ඒ නිරෝගී සැපත හැම දිනකටම වටිනවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර වස්වසන්නට වැඩම කර වදාළ ගරුතර හාමුදුරන් වහන්සේලාට දේශනා කරපු කරුණීයමෙත් සූත්‍රය අපි මේ වෙලාවේ සජ්ජායනා කරලා ඔබ සියලු දෙනාටම උතුම් වූ නිරෝගී සම්පන්නිය මේ තුලින් සැලසේවා. ඒ නිරෝගී සැපතම නිවන පිණිස යොදා ගැනීමට ඔයයන්ට ශක්තිය හා සිතුවිලි පහළ වේවා කියන
ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි සෙත්පිරිත් දේශනා කරනවා ගෞරවයෙන් ශ්‍රවණය කරන්න. සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දස්ස විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඊහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලායේස ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණීයෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන රතනත්තයං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසං සක්කෝ ජෝච සෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස අප්පගිච්ඡෝච සල්ලවක බුද්ධි සම්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ අනනුගිත්තෝ නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ කේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේ කේචිපාන තසාවාතාවරාවානවසේසා දීගාවායේ මහන්තා මජ්ජිමාරස්ස කානුකතුරා දිට්ඨායේව අත්තිට්ඨායේච වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ භවන්තු සුඛිතත්තාන කරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තති කංචේ ව්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතානියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ වම්පි මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං මුත්තං අදෝච තිරියං ච අසංබාධං අවේරං අසමත්තං තිත්තං කරං නිසින්නෝ වාසය යාවතස්ස විගතවිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමීසු විනීයනේනං නයි ජාතු ගබ්බසේයං පුනරේති තේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං චතුරාසීති රහස්ස
sabbete roga sabbete bhaya sabbete antaraya sabbete upaddava sabbete dunnimitta sabbete avamangala vinassantu ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සම්පදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං මුද්ධීච යසවා සතවස්සාච ජීව සිද්ධේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්තයක්ඛ භූතානං පාපග්ගහං පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්මුපද්දවේන කත්තයක්ක පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ නක්කත්තයක්ක භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානෝ හන්තු තේ සම්මුපද්දවේ කරන ලද මහා පුණ්‍ය කර්මය ආරම්භය අද ඉතාම හොඳින් සිද්ධ වුණා චාරිත්‍රානුකූලව ඒ ශාසනානුකූලව ශාසන චාරිත්‍රානුකූලව ඒක ඉතාම හොඳින් සිදු වුණු බව අපිට වැටහුණා. ඉතින් මේ වෙලාවේදී ඒ බඳු කුසල කර්මයකින් මේක මහා කුසල හැටියටනේ හඳුන්වන්නේ කටින පින්කමකට චීවර පූජාවකට දෙන ආරම්භය හරි විශාල ශක්තිමත් කුසල කර්මයක්. මේ පුණ්‍ය සම්පත්තිය අපි සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරවලා ඒ දෙවියොත් මේක සම්බන්ධ කරගෙන මේ පින්කම් මාලාව අවසන් වෙනතුරු සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදයක් ලැබේවා. ඒ වගේම මීට සහභාගී වෙන දායකත්වයේ සපයන නොඑක ආකාරයෙන් උදව් උපකාර වෙන සම්බන්ධ වෙන අඩුමතරමේ ඈතින් ඉඳගෙන සතුටු වෙන ඒ හැම කෙනෙකුටම තුන්රුවන්ගේ ආශිර්වාදය හා දෙවියන්ගේ රැකවරණ ලැබේවා. දෙවියොත් පතන බෝධියකින් නිවන් දකීවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. තාවතා ච අම්මේ සම්බතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අවතාජම්මි සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සතං සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති. අස්මින් විහාර ගරපබ්බත රුක්ඛගාමී සබ්බේ සුදීප නගරේ සුපිටක්ක දේවාසුරා ගරුඩ රක්ඛස නාගයක්ඛාරක්ඛන්තු මං සකනුභාව බලේන නිච්ඡං. වගේම අපේ පරපුරවල් වල
මියගිය ඥාතීන් පොතෙකුත් ඇති මව්දෙමව්පියන් ඇතුළත් කොට තවත් ඥාති මිත්‍රවත් දායක කාරකාදී මේ හැමෝටම මේ උදාර වූ උතුම් වූ පුණ්‍ය සම්පත්තිය හේතුවෙන් සසර කවදාකවත් දුකකට අවීචියකට පත් නොවේවා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ධර්ම අවබෝධයෙන් නිවන් දකිනාතුරු මේ පින එයත්න් පිහිට කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතීන්ට පින් දෙමු. ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ වාත දෙරණට පටන් නොමහැර අකනිතා බබලව පටන් භූතයක් සින් වසන පිසසුම් මැසි මදුරු කුරු කුඹුවන් සතට මිතුරු සැමද සතුන්ගෙන් ලැබෙන නිරතුරු යහළුවන් මගේ ගුරුවර දෙමව්පියෝ සහ සියලු නෑසියෝ ගනිත්වා දුන්නේ පින් සෑම සියලු දෙනාටම ආයුරාරෝග්‍ය ආදී සැප නිරන්තරයෙන් ආරක්ෂා වේවා කියලා අපි නැවත අදිස්ථාන කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු තිරුවන් සරණයි සාදු සාදු ආරිගතාවය තුන්වන් සරණයි සියලු දෙනාට සාදු සාදු sadhu 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 sadhu
Alessandro මේ 20 වෙනිදා එන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්ලයිඩ් අපි හා සමග සම්බන්ධ වුණ අත් වශයෙන් Zoom එක හරහා ලොකු පිරිසක් ඒ අයට අත් වශයෙන්ම පිරිත් නූලකින් බඳින්න විදියක් නැහැනේ. නමුත් මේ පූජාවන් බාරගත් ඇත්තන්ට හැම කෙනෙකුටම ඒ පූජාව දවසට විහාරස්ථානයට පැමිණිලා මේ විදිහට පූජාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අත් වශයෙන් ඉතින් ඉදිරියේදී දානමාන රැගෙන නැත්තන්ට කරදරයක් නැතුව බුද්ධ පූජාවන් කරන්නට පුළුවන් අවස්ථාවක් අපි සලසලා දෙනවා. මේක ඉතින් හැමදාම මේ විදිහට කරන්න බෑනේ. ඉතින් හැමදාම Zoom එක හරහා සම්බන්ධ වෙලා අපිට අන්තිමට ඔක්කොම කට්ටිය දුරස්සලා යාවි. ඉතින් මේ අපි ඒ විදිහට කටයුතු කරනවා. අනේ බොහෝම පිං ඔය Zoom එකට සම්බන්ධ වෙලා මේ පින්කමට සහයෝගය දක්වපු එකට ඔයයන්ට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු